ආයුබෝවන් ඔගොල්ලෝ හැමෝම මගේ තාක්ෂණ වේදේශ මහාවිද්‍යාල පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අද පාඩමෙන් දෘඩ වස්තුවක සමතුලිතතාවය ගැන. ඔබට මතක ඇති අපි මීට පෙර පාඩමේ කතා කරා ලක්ෂීය වස්තුවක සමතුලිතතාවය ගැන. ඒ වගේම මේ ගණනය කරන ආකාරය සම්බන්ධ ගැටලු ටිකක් හැදුවා. අද අපි දෘඩ වස්තුවක සමතුලිතතාවය ගැන කතා කරනවා. එතකොට දෘඩ වස්තුවක සමතුලිතතාවය ගැන කතා කරනකොට මුලින්ම අපි කියන්න ඕන දෘඩ වස්තුවක් කියන්නේ මොකක්ද කියලා. මම ඔබට කලින් වීඩියෝෙදිත් මතක් කරා. මොකක්ද දෘඩ වස්තුවක් කියන්නේ කියලා? බාහිර බලයක්. බාහිර බලයක් යෙදීමෙන් ඒ වස්තුවේ පරිමාව වෙනසකට ලක් කරන්න බැරි වෙනවා. වෙනස් කරන්න බැරි වෙනවා. ඔබ දන්නවා සමහර වස්තු දිනවා බාහිරින් බලය යොදලා තද කරපුවාම එයාගේ පරිමාව අඩු වෙනවා. තව සමහර ඒවා දෙපැත්තට ඇද්දාම එයාගේ පරිමාව වැඩි වෙනවා. අන්න එහෙම බාහිර බලයක් යොදලා පරිමාව වෙනස් කරන්න බැරි වස්තුන්ට තමයි අපි කියන්නේ දෘඩ වස්තු කියලා. හරි. එහෙමනම් මේ දෘඩ වස්තුවක සමතුලිතතාවය අපි කතා කරනකොට අපි ඒක අවස්ථා දෙකකට අරගෙන කතා කරනවා. එක අවස්ථාවක් තමයි බල දෙකක් යටතේ කොහොමද දෘඩ වස්තුවක් සමතුලිත වෙන්නේ. ඊළඟ අවස්ථාව බල තුනක් යටතේ කොහොමද දෘඩ වස්තුවක් සමතුලිත වෙන්නේ කියලා. එහෙමනම් අපි මුලින්ම කතා කරමු බල දෙකක් යටතේ දෘඩ වස්තුවක සමතුලිතතාවය ගැන. හරි. එහෙනම් අපි බලමු. අද ඔබට පේනවා මම මේ දෘඩ වස්තුවක් මත බල දෙකක් ක්‍රියා කරන ආකාරය දැක්වලා තියෙනවා. දෘඩ වස්තුවක් බල දෙකක් යටතේ දෘඩ වස්තුවක් සමතුලිත වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ බල දෙක අර ලක්ෂීය වස්තුවකදී වගේම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන, විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම තව කොන්දේසියක් තියෙනවා සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි මේ දෘඩ වස්තුවේ මත ක්‍රියා කරන බල දෙකේ ක්‍රියා රේඛා ඒක රේඛීය වෙන්න ඕන. ලක්ෂීය වස්තුවකදී දිශාවේ ප්‍රතිවිරුද්ධ සහ විශාලත්වයෙන් සමාන නම් අනිවාර්යයෙන් වස්තුව ලක්ෂීය නිසා ඒක රේඛීය වෙනවා. නමුත් දෘඩ වස්තුවක මේ බලය උඩින් ක්‍රියාත්මක වෙලා මේ බලය යටින් ක්‍රියාත්මක වුණොත් එහෙම ඒ දෙන්න එක රේඛීය වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙයා බල ගූර්ණයකට නැත්නම් බල යුග්මයකට ලක් වෙලා මෙයාට ගූර්ණයක් ඇති වෙලා මෙයා භ්‍රමණ චලිතයක දෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම සමතුලිත වෙනකොට ඒ දෙන්න ඒක රේඛීය වෙන්න ඕන, විශාලත්වයෙන් සමාන වෙන්න ඕන, දිශාවේ ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඔන්න ඔය ලක්ෂණ ටික තියෙනවා නම් බල දෙකක් ඔන්න ඔය ලක්ෂණ ටික තියෙන බල දෙකක් දෘඩ වස්තුවක් මත ක්‍රියාත්මක වෙනවා නම් ඒ දෘඩ වස්තුව සමතුලිතතාවයටපත් වෙනවා. හරි. එහෙනම් අපි බලමු දෘඩ වස්තුවක සමතුලිතතාවය සඳහා උදාහරණ කිහිපයක් අරගෙන කියන්නේ බල දෙකක් යටතේ දෘඩ වස්තුවක් සමතුලිත වෙලා තියෙන ආකාරය ගැන උදාහරණ කිහිපයක් අරගෙන බලමු. එහෙනම් අපි මේ උදාහරණ දෙක බලමු. මේ උදාහරණ දෙකේ ඔබට පේනවා ස්කන්ධය mg වෙච්ච වස්තුවක් ස්විලමක එල්ලලා තියෙනවා. එතකොට ස්කන්ධයේ mg වෙච්ච වස්තුව ස්විලමේ එල්ලලා තියෙනකොට මේ දෘඩ වස්තුව මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මෙයාගේ ස්කන්ධය, අනිත් එක තමයි මෙයාගේ ආතති බලය. ඒතර ස්කන්ධය නිසා ඇතිවෙන මේ mg කියන බර නිසා මෙයාගේ ස්කන්ධය නිසා ඇතිවෙන බර කියන බලය, mg කියන බර කියන බලය පහළට ක්‍රියාත්මක වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව t කියන ආතති බලය ඉහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ බල දෙක යටතේ තමයි මේ වස්තුව සමතුලිත වෙලා තියෙන්නේ. ඊළඟට අපි මෙන්න මේ මේක අරගෙන බලමු මේ උදාහරණය. මේ උදාහරණයේ තියෙන්නේ ඝනකයක්, ලී ඝනකයක්. මේසයක් උඩ තියලා තියෙන්නේ. මේ මේසෙ උඩ මේ ලී ඝනකෙ තිබ්බම ඔබ දන්නවා මේ ලී ඝනකයේ මත බර කියන බලය පහළට ක්‍රියාත්මක වෙනවා. එයාගේ විරුද්ධ කේන්ද්‍රයේ ඉඳලා ඊළඟට මෙයා මත උඩට මේ විදිහට R කියන ප්‍රතික්‍රියා බලය ක්‍රියාත්මක වෙනවා. R කියන ප්‍රතික්‍රියා බලය උඩට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ බල දෙක යටතේ තමයි මේ වස්තුව සමතුලිත වෙලා තියෙන්නේ. ඒතර මම මේ උදාහරණ විදිහට ගත්තේ දෘඩ වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිත වෙලා තියෙන අවස්ථා සම්බන්ධයෙන්. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති දෘඩ වස්තුවක් බල දෙකක් යටතේ කොහොමද සමතුලිත වෙන්නේ කියලා. අපි බලමු දෘඩ වස්තුවක් බල තුනක් යටතේ කොහොමද සමතුලිත වෙන්නේ කියලා. දෘඩ වස්තුවක සමතුලිතතාවයේ බල තුනක් යටතේ අපි සලකනවා ආකාර දෙකකට. එකක් තමයි බල තුන සමාන්තරව තියෙන අවස්ථාව, අනිත් එක තමයි බල තුන ආනත වෙන අවස්ථාව. මුලින්ම අපි බල තුන සමාන්තරව තියෙන අවස්ථාව ගැන සාකච්ඡා කරමු. ඔබට පේනවා මම මේ දාලා තියෙන රූප සටහන. මේ වස්තුවක් තියෙනවා දෘඩ වස්තුවක්. මේ වස්තුව මත එකිනෙකට සමාන්තර බල තුනක් F1, F2, F3 කියලා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ F1 සහ F2 කියන බල දෙකේ දෙක ඉහළට තියෙනවා, F3 කියන බලය පහළට තියෙනවා. එතකොට මේ බල තුන වගේ මේ වස්තුව සමතුලිත වෙලා තියෙන්නේ.
එහෙම වෙන්න නම් මොකද්ද තියෙන්න ඕන අවශ්‍යතාවය කියලා අපි බලමු. මෙන්න මේ F1 සහ F2 කියන බල දෙකේ දෙක මගින් ඇති කරන සංප්‍රයුක්ත බලය වෙච්ච මේ R කියන බලයට සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙච්ච බලයක් වෙන්න ඕන මේ තුන්වෙනි බලය වෙන F3 කියන බලය. එහෙම වුණොත් තමයි එකිනෙකට සමාන්තර බල තුනක් යටතේ දෘඩ වස්තුවක් සමතුලිත වෙන්නේ. F1 සහ F2 කියන බල දෙකේ සංප්‍රයුක්තය මම මෙතන දක්වලා තියෙනවා R කියලා. මෙන්න මේ සංප්‍රයුක්තය වෙච්ච Rට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙච්ච බලයක් වෙන්න ඕන තුන්වෙනි බලය වෙච්ච F3 කියන බලය. එහෙම වුණොත් තමයි දෘඩ වස්තුවක් සමාන්තර බල තුනක් යටතේ සමතුලිත වෙන්නේ. මම හිතනවා දැන් ඔබට අවබෝධයක් එන්න ඇති දෘඩ වස්තුවක් සමාන්තර බල තුනක් යටතේ කොහොමද සමතුලිත වෙන්නේ කියලා. ඊළඟට අපි බලමු එකිනෙකට ආනත බල තුනක් දෘඩ වස්තුවක් මත ක්‍රියාත්මක වෙද්දී කොහොමද මේ දෘඩ වස්තුව සමතුලිතතාවයට පත් වෙන්නේ කියලා. අපි බලමු දෘඩ වස්තුවක් මත එකිනෙකට ආනත බල තුනක් ක්‍රියාත්මක වෙද්දී ඒගොල්ලෝ සමතුලිත වෙන්න නම් මොනවද සම්පූර්ණ කරන්න ඕන අවශ්‍යතා ටික කියලා. හරි. අපි බලමු මේ රූප සටහන දිහා බලන්න. පළවෙනිම අවශ්‍යතාවය තමයි ඒ දෘඩ වස්තුව මත ක්‍රියා කරන බල තුන එකම ලක්ෂයකදී හම්බෙන්න ඕනේ. එකම ලක්ෂයකදී හම්බ වෙන්න ඕනේ. ඊළඟ එක තමයි මේ බල තුන එකම තලයක පිහිටන්න ඕනේ. ඊළඟට බල දෙකක සංප්‍රයුක්තයට මේකෙන් බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වයට තුන්වෙනි බලය සමාන වෙන්න ඕන. ඒ සංප්‍රයුක්තයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. නැවතත් මම කියන්නම්. තුන්වෙනි බලය අනෙක් බල දෙකේ සංප්‍රයුක්තයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ පද්ධතිය සමතුලිත වෙන්නේ. තව එක අවශ්‍යතාවයක් තියෙනවා මෙයා සමතුලිත වෙන්න. ඒ තමයි සමහර වෙලාවට මෙයාගේ සංප්‍රයුක්ත බලයේ බිඳුව වුණාට සමහර වෙලාවට මෙයා බල යුග්මයකට ලක් වෙලා තියෙන්න පුළුවන්. බල යුග්මයක් ක්‍රියාත්මක වෙනකොට සංප්‍රයුක්තයේ බිඳුවයිනේ. නමුත් බල යුග්මයකට ලක් වෙලා තියෙනවා නම් මෙයාට බල ගූර්ණයක් තියෙනවා. එහෙනම් මෙයා සමතුලිත වෙන්න නම් මෙයාගේ ඕනම ලක්ෂයක් වඩා බල ගූර්ණ ගත්තම බල ගූර්ණ බිඳුව වෙන්න ඕනේ. එහෙමනම් බල තුන එකම ලක්ෂයකදී හම්බෙන්න ඕන. බල තුන එකම තලයේ පිහිටන්න ඕනේ. ඒ බල තුනෙන් බල දෙකක සංප්‍රයුක්තයට තුන්වෙනි බලයේ විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඒ වගේම ඒ දෘඩ වස්තුව මත ක්‍රියා කරන බල තුන මගින් ඒ දෘඩ වස්තුව මත ඕනෑම ලක්ෂයක් වටා බල ගූර්ණ ගත්තම බල ගූර්ණ වල VGI එක බිඳුව වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි කියන්නේ ඒ වස්තුව සමතුලිතතාවයේ තියෙනවා කියලා. හරි. එහෙමනම් දැන් අපි බලමු බල සමතුලිතතාවයට අදාළ ගැටලු ටිකක් විසඳලා කොහොමද මේ ගැටලු විසඳන්නේ කියලා. අපේ පළවෙනි ගැටලුව කොහොමද විසඳන්නේ කියලා මම පැහැදිලි කරන්නම්. ඊට අදාළ රූප සටහන මම බෝඩ් එකේ දාලා තියෙනවා. හරි. දැන් මෙහිමයි. මෙතන තියෙනවා නිව්ටන් 40ක වස්තුවක් තිරස් මේසයක් මත තියලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඉහළ සීලිමක තිරස් තලයකට අංශක 30ක් ආනත වෙන විදිහට තන්තුවකින් මේ විදිහට මේ පද්ධතිය සම්බන්ධ කරලා තියෙනවා. මෙතන තියෙන මේ වස්තුවේ බර අපිට W කියලා දීලා තියෙන්නේ. අපේ ගැටලුව මේකද ඔබට පැහැදිලිද මෙතන කොහොමද මේක සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. මේ සැහැල්ලුව අවිතන්නේ තන්තු තුනක්. මේක තිරස් තලයක් මත තියෙන්නේ. මෙයාම මෙතනින් සම්බන්ධ කරලා තියෙන තිරස් තලයකට. එතකොට මේ තිරස් තලයත් එක්ක මේ තන්තුව හදන සමතුලිතතාවයේ තියෙනකොට මේ තන්තුව හදලා තියෙන කෝණය අංශක 30යි. දැන් අපෙන් අහන්නේ මේකයි. මෙයාගේ ස්ථිතික ඝර්ෂණය නිව්ටන් 12 නොයෙක් වීමට මේ නිව්ටන් 40 කියන වස්තුව මත මෙන්න මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන ස්ථිතික ඝර්ෂණ බලය නිව්ටන් 12ට වඩා වැඩි නොවීමට නම් W ට ගන්න පුළුවන් උපරිම අගය කීයද කියලා. ඒ කියන්නේ මෙයා මත ක්‍රියාත්මක වෙන මේ ඝර්ෂණ බලය නිව්ටන් 12ට වඩා වැඩි නොවන පරිදි මේ W ට ගත හැකි උපරිම අගය සොයන්න කියලා තමයි අපිට මේ ගානේ කියලා තියෙන්නේ. මම හිතනවා දැන් මේ ගැටලුව විසඳන්න කොට ඔබට පහසු වෙයි මේ රූප සටහන පොඩ්ඩක් වීඩියෝ එක මෙතනින් නවත්තලා මේ රූප සටහන අඳගෙන නැවත වීඩියෝ එක ප්ලේ කරලා ඊටු කොටස බලන්න. එතකොට ඔබට පැහැදිලිව මේ ගැටලුව තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක පොඩ්ඩක් නවත්තලා මේ රූප සටහන ඇඳ ගන්න. ඇඳගෙන නැවත ප්ලේ කරලා
තුරු ටික බලන්න. හරි. එහෙමනම් දැන් අපි මේ ගැටලුව විසඳමු. දැන් බලමු අපි කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. මා ඒ රූප සටහන නැවත කුඩා කරලා මෙතනින් ඇඳා ගාන හදන්න ඉඩ අවශ්‍ය නිසා. හරි. දැන් ඔබ ගාව රූප සටහන තියෙන ඉඳ ගැටලුවක් වෙන එකක් නැහැ. දැන් අපි බලමු නැවත මතක් කරගමු මොකක්ද අපිට කියලා තියෙන්නේ. මේ පද්ධතිය මේ විදිහට තියෙනවා. මේ තන්තු ඔක්කොම සැහැල්ලුව අවිතන්නේ. මෙන්න මේ වස්තුව මත නිව්ටන් 40 වස්තුව මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය මේ පෘෂ්ඨය මගින් ඇති කරන ඝර්ෂණ බලය නිව්ටන් 12 කියන අගයට වඩා නිව්ටන් 12 කියන අගයට වඩා විශාල නොවීමට මේ මෙන්න මේ වස්තුවට මේ වස්තුවේ බර අපිට පෙන්නලා දෙනවා W කියලා. මෙන්න මේ වස්තුවේ W කියන බරට ගන්න පුළුවන් උපරිම අගය මොකක්ද කියලා අපෙන් අහන්නේ. මේ තන්තු සියල්ලම සැහැල්ලුව අවිතන්නේයි. එතකොට මෙන්න මේ අතර තියෙන කෝණය අංශක 90ක් වෙන්න ඕන. මොකද මේක තිරස් මේක සිරස් නිසා. එතකොට මම මේකේ මේ තන්තු වල ආතති මේ තන්තුවේ ආතතිය T1 මේ තන්තුවේ ආතතිය T2 මේකේ T3 කියලා ආතති ටික නම් කරගන්නවා. ඊළඟට මම මේ මැද තියෙන මේ තන්තු තුන සම්බන්ධ වෙන ලක්ෂය මෙන්න මේ ලක්ෂය තන්තු තුන සම්බන්ධ වෙලා තියෙන තැන මෙතන මම O කියලා නම් කරගන්නවා මට පහසුවට. හරි. දැන් අපි මේ ගාන හදන්න යද්දී අපි හොයන්න ඕන මෙන්න මේ ඝර්ෂණ බලය මීට වඩා ඉක්මවා මෙයාගේ ස්ථිතික ඝර්ෂණ බලය නිව්ටන් 12ට වඩා ලොකු නොවීමට මෙයාට ගන්න පුළුවන් උපරිමාගය. එහෙමනම් මම මෙහෙමයි. දැන් මෙයාට ගන්න පුළුවන් උපරිමාගය නිව්ටන් 12නේ. මම හිතනවා මෙයා මත ක්‍රියාත්මක වෙන බලය නිව්ටන් 12 කියලා. එහෙම හිතලා මෙයා මත නිව්ටන් 12ක ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මෙයාට මෙන්න මේ W සඳහා ලැබෙන අගය තමයි යාට ගන්න පුළුවන් නිව්ටන් 12 ඉක්මවා නොවන පරිදි යාට ගන්න පුළුවන් උපරිම අගය. ඒ අගය මම කොච්චරද කියලා ගණනය කරනවා. හරි. දැන් එහෙමනම් මුලින්ම දැන් මම ඒ නිසා මෙතන නිව්ටන් 12 කියලා මෙයාගේ ඝර්ෂණ බලය ලකුණු කරගන්නවා. මම හිතනවා මෙයා ඉන්නේ දැන් මේ පද්ධතිය මේ තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ ස්ථිතික ඝර්ෂණ සංගුණක නෙමෙයි ස්ථිතික ඝර්ෂණ බලය නිව්ටන් 12 කියන අගයට සමාන වෙලා තියෙන අවස්ථාවේ කියලා. හරි. එහෙමනම් ඔන්න මම මුලින්ම කරන්නේ මෙන්න මේ කියන නිව්ටන් 40 වස්තුවට වස්තුවේ සමතුලිතතාවය සලකනවා. තිරස් විභේදනය. සලකලා බල තිරස් විභේදනය කරනවා. එතකොට අපි දන්නවා මේ වස්තුව මත තියෙනවා මෙහිට නිව්ටන් 12ක ඝර්ෂණ බලය. මේ පැත්තට තියෙනවා T කියන ආතති බලය. එච්චරයි මේ වස්තුව මත තිරස්ව ක්‍රියාත්මක වෙන බල. එහෙනම් මම ගන්නවා මේ වස්තුව මත තිරස්ව තියෙන බල වෙන්නේ මේ දිශාවට මම සලකන හින්දා ඒ දිශාවට තියෙන්නේ T1 කියන බලය. අනිත් දිශාවට තියෙනවා ඍණ 12 නිව්ටන් කියන ඝර්ෂණ බලය. හරි. පද්ධතිය සමතුලිත නිසා x කියන්නේ බිඳුවයි. සමතුලිත නිසා x සමානයි බිඳුවයි. ඒ හින්දා අපිට ගන්න පුළුවන් බිඳුව සමානයි T1 ඍණ 12 නිව්ටන් කියලා. ඒ කියන්නේ T1 සමානයි 12යි නිව්ටන්. T1 කියන්නේ නිව්ටන් 12යි. හරි. දැන් අපි T1 කියන එක නම් හොයාගත්තා. ඊළඟට දැන් අපි කොහොම හරි මේ T1 කියන එක නා භාවිතා කරලා මේ T3 හොයාගන්න ඕන. T3 හොයාගත්තොත් W දෙනාගේ අපිට ලැබෙනවා. හැබැයි අපිට T1 වී T3 අතර එකපාර සම්බන්ධයක් ගන්න බෑ. ඒ දෙන ලම්බක නිසා. එහෙනම් මොකද අපි කරන්න ඕන? මෙන්න මේ ඕලක්ෂයේ සමතුලිතතාවය සලකලා බල තිරස් විභේදනය කරොත් අපිට T2 කියන බලය හොයාගන්න පුළුවන් වෙනවා. මේ T2 කියන බලය හොයාගත්තොත් එයාව සිරස් විභේදනය කරලා අපිට T3 කියන එක හොයාගන්න පුළුවන්. එහෙමනම් දැන් මොකද අපි කරන්න ඕන? මේ ඕලක්ෂයේ සමතුලිතතාවය සලකලා බල විභේදනය කරමු තිරස්ව. ඕලක්ෂයේ සමතුලිතතාවය සලකලා බල තිරස්ව විභේදනය කරමු. මම මේ ටික මතලා දානවා. ඔබ මේ ටික සටහන් කරගන්න කොලයක. එතකොට ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මේ ගැටලුව. මොකද මම මේ ටික මකනවා මට බෝඩ් එකේ ඉඩ අවශ්‍ය නිසා. right. හරි. දැන් මම හොයන්න යන්නේ T2
මම දැන් කරන්නේ මෙහෙම ලියන්න ඕන. මම මේක ලියන්නේ නැහැ බෝඩ් එකේ ඉඳ ඉතුරු කර ගන්න ඕන නිසා. ඔබ ලියන්න ඕන ඕලක්ෂයේ සමතුලිතතාවයේ සලකා තිරස් විභේදනයෙන් කියලා. හරි. මම දැන් තිරස් විභේදනය කරලා x ගන්නවා මේ විදිහට. මේ දිශාවටයි මම විභේදනය කරන්නේ. ඒ දිශාවට සලකපුවම දැන් මේ ඕලක්ෂයේ මත ක්‍රියාත්මක වෙන බල තියෙනවා 1 2 3. මෙයාගෙන් තිරස් සංරචකයක් එන්නේ නැහැ T3 කෙනෙක් කෙනාගෙන් එයා සිරස් නිසා. ඒ කියන්නේ එයා අංශක අනුමුඛ කෝණයක් තිරස් එක්ක හදන නිසා. හැබැයි මේ T2 කියන එක්කෙනාගේ සංරචකයක් එනවා. දැන් අපි මෙතන මෙහෙම දික් කළොත් මෙතන මේ කෝණයේ අංශ කීයක් වෙනවද? 30ක් වෙන්නේ. මොකද මේ දෙන්න ඒකාන්තර කෝණේ ඉන්න මේ කෝණේ සමානයි. එතකොට මෙතන අංශක 30ක් වෙන්නේ. එහෙනම් T2 cos 30න් අපිට ගන්න පුළුවන් මේ පැත්තට තියෙන T2 ගේ සංරචකය. එහෙනම් මට මෙතන ගන්න පුළුවන් T2 cos 30. T2 cos 30 ඍණ T1 කියලා අපිට ගන්න පුළුවන්. ඔය විදිහට අපිට එනවා. අපි දන්නවා cos 30 කියන්නේ කීයද? අපි දන්නවා cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2 කියලා. ඍණ T1. දැන් අපි T1 හොයාගෙන තියෙනවා. T1 අපිට ආවේ 12යි කියලා. හරි. දැන් අපිට ගත්ත ගිහිනම් සමතුලිත නිසා මේ පද්ධතිය සමතුලිත නිසා පද්ධතිය සමතුලිත නිසා x සමානයි බිඳුවයි. එහෙනම් අපිට ගන්න පුළුවන් බිඳුව සමානයි ඍණ T1 කියලා. මෙතන තියෙන්නේ T2. එතකොට T1 අපි එහා පැත්තට ගමු. එහෙනම් අපිට එනවා T1 සමානයි T2 මූල 3 බෙදීම 2 කියලා. හරි. මම මේ ඉතුරු ටික මෙතනට ගන්න. අපි T1 ගේ අගය හොයාගත්ත කොච්චරයිද? 12යි කියලා. අපි හොයාගත්ත T1 ගේ අගය 12 නිව්ටන් කියලා. එහෙනම් මම මේ T1ට ඒක ආදේශ කරලා මෙතනට ගන්නවා. හරි. ඊට පස්සේ සමානයි T2 මූල 3 බෙදීම 2 තියෙන්නේ. මම මූල 3 බෙදීම 2 එහා පැත්තට අරන් යනවා. අනිත් පැත්තට අරගෙන යනවා. එතකොට මට ලියන්න පුළුවන් 12 වැඩි කිරීම 2 යට මූල 3 කියලා මේක සමාන වෙනවා T2ට. මම මෙතන සුළු කිරීමේ පොඩි දෙයක් කරනවා. මේ උත්තරේ අපිට තව පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. එහෙනම් මම මෙහෙම වැඩක් කරනවා. ඔබට පැහැදිලි වෙයි මොකද්ද කරන්නේ කියලා. අපිට 12 කියන එක්කෙනා ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 3 කියලා. ඒ වගේම 3 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන්. ඔබ දන්නවා සංඛ්‍යාවක වර්ගමූලය. ඒ සංඛ්‍යාවේ වර්ගමූලෙම වැඩිමුත් අපිට එන්නේ මේ සංඛ්‍යාවනේ. ඒ නිසා මම 3 කියන එක ලියා ගන්නවා 3 වැඩි කිරීම 3 කියලා. හරි. දැන් ඔබට පැහැදිලි මම ලියුවා. ඔන්න මම 4 ලියුවා. 4 වැඩි කිරීම 3නේ 12 කියන්නේ. 3 වෙනුවට මම ලියනවා වර්ගමූල 3 වැඩි කිරීම වර්ගමූල 3 කියලා. මේ වර්ගමූල 3 වර්ගමූල 3 වැඩි වුණාම කීය දෙන්නේ? ආයමත් 3. 3 වරක් 4 12. ඒ කියන්නේ මෙන්න මේ 12 තමයි මම මෙහෙම කඩලා ලියුවේ. හරි. ඊට පස්සේ මෙතන වැඩි කිරීම 2 යට තියෙනවා මූල 3 සමානයි T2. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ වර්ගමූල 3ට වර්ගමූල 3 කපලා යනවා. කපලා ගියාට පස්සේ 4 වරක් 2 8යි මට එනවා 8යි මූල 3 සමාන වෙනවා T2 කියලා. දැන් මම හිතනවා ඔබට මේ පිළිතුර ගත්ත හැටි පැහැදිලි වෙන්නේ නැති. නිව්ටන් 8යි මූල 3යි මේ T2 කියන එක්කෙනාගේ අගය. දැන් T2 කියන එක්කෙනා හොයාගත්ත නිසා දැන් අපිට පහසුවෙන් පුළුවන් එහෙනම් මෙන්න මේ ලක්ෂයේ සමතුලිතතාවය සලකලා සිරස් විභේදනේ T3 හොයාගන්න. එහෙම T3 හොයාගෙන අපිට පුළුවන් W සඳහා එන අගය කීයද කියලා හොයාගන්න. හරි. එහෙනම් දැන් අපි බලමු T3 කොහොමද හොයාගන්නේ කියලා. මම මේ ටික මකනවා. දැන් මම T3 හොයන්න යන්නේ. එහෙනම් මොකද කරන්නේ? ඕලක්ෂයේ සමතුලිතතාවයේ සලකලා මේ ලක්ෂයේ සමතුලිතතාවයේ සලකලා සිරස් විභේදනය කරනවා. ඔබ ලියන්න ඕන ඕලක්ෂයේ සමතුලිතතාවයේ සලකා සිරස් විභේදනයෙන් කියලා ලියලා මේ විදිහට මම ඒක ලියන්නේ නැහැ. ඔබ ඒක ලියන්න ඔබ ගන්න හදද්දී. right. දැන් හරි මම ඔන්න ඔය විදිහට බල විභේදනය කරනවා. ඉහළට y සංරචකය මම ගන්නෙ. ඒතකොට ඉහළ පැත්තට තියෙන බලය තමයි මේ T2 කියන එක්කෙනාගේ සිරස් සංරචකය. එයා අපිට ගන්න පුළුවන් T2 sin 30 කියලා. T2 sin 30න් අපිට ඒක එනවා. ඊළඟට ඍණ පල්ලෙහාට තියෙනවා T3. ඒතර අපි දන්නවා sin 30 කියලා කියන්නේ දෙකෙන් එක. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් T2 බෙදීම 2 ඍණ T3 කියලා.
පද්ධතිය සමතුලිත නිසා පද්ධතිය සමතුලිත වෙලා තියෙන නිසා y කියන එකේනා බිඳුව වෙනවා. මේ y සංරචකය බිඳුව වෙනවා. මොකද අපි දන්නවා පද්ධතියක් සමතුලිත නම් එයාගේ වෙන වෙන මෙයා මත ක්‍රියා කරන බලවල තිරස් හා සිරස් සංරචක ගත්තම ඒවා බිඳුව වෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් ඔන්න අපිට මෙතන දාන්න පුළුවන් බිඳුව සමානයි T2 බෙදීම 2 ඍණ T3 කියලා. අපි T3 හොයන්න යන්නේ T3 එහා පැත්තට ගෙනියමු. T3 එහා පැත්තට ගෙනිච්චම අපිට එනවා T2 බෙදීම 2 කියලා. T2 ගේ අපි හොයාගෙන තියෙනවා මොකද්ද? 8යි මූල 3යි කියලා. 8යි මූල 3 එහෙනම් අපි දෙකෙන් බෙදනවා. 8යි මූල 3 දෙකෙන් බෙදපුවාම අපිට එනවා දෙවරක් 1යි දෙවරක් 4යි. ඒ කියන්නේ 4යි මූල 3යි නිව්ටන් කියලා අපිට එනවා T3 ගේ අගය. T3 ගේ අගය අපිට ලැබුණා 4යි මූල 3යි කියලා. හරි. දැන් අපි මේ T3 වලට එනකම් හොයාගෙන ආවා. දැන් අපිට හොයන්න ඕනේ W. එහෙනම් දැන් මොකද කරන්නේ? අපි දැන් මෙන්න මේ වස්තුවේ සමතුලිතතාවය සලකලා සිරස් විභේදනය කරනවා. එතකොට අපිට W ගේ අගය කීයද කියලා හම්බ වෙනවා. දැන් අපි T3 දන්න නිසා මේ වැඩේ අපිට කරන්න පුළුවන්. හරි. එහෙනම් මම මේ ටික මකලා ඒ ටික හදන්න. මම මේ ටික මකලා දානවා. හරි. දැන් මකන්න. මේ ඊට ආපු වගේ මට ඕන හින්දා මම පොඩ්ඩක් මේ ටික තියා ගන්නවා අනිත් ටික මකලා. දැන් එහෙනම් මට පුළුවන් මේ විදිහට කරන්න. W වස්තුවේ සමතුලිතතාවය සලකා සිරස් විභේදනය කියලා ඔබ ලියන්න. මම මේක ලියන්නේ නැහැ මෙතන. ඉඩ ඉතුරු කරගන්න ඕන නිසා. හරි. ඒතර ඉහළට y සංරචක ටික මම ගන්නවා. උඩට තියෙනවා T3, පහළට තියෙනවා W. ඉහළට තියෙනවා T3, පහළට තියෙනවා W. පද්ධතිය සමතුලිත නිසා y සමාන වෙන්න ඕන බිඳුවට. y සංරචකයේ බිඳුවට සමාන වෙන්න ඕනි. හරි. එහෙනම් මට පුළුවන් මෙතන බිඳුව සමානයි T3 ඍණ W කියලා ගන්න. බිඳුව සමානයි T3 ඍණ W කියලා ගන්න. දැන් මේ W එහා පැත්තට අපි මේ එකක් එහා පැත්තට ගෙනිච්චම W සමානයි T3 කියලා එනවා. අපිට T3 සඳහා ලැබුණා වගේ තමයි මොකද්ද? 4යි මූල 3යි නිව්ටන්. හරි. එහෙමනම් දැන් අපි මේ ගාන හැදුවේ මෙහිමයි. මේ ගානේ අපෙන් අහලා තිබුණේ මේ මෙතන බලය නිව්ටන් 12 නොවික්ම වීම සඳහා මේ W ට ගත හැකි අගය සොයන්න කියලා. එතකොට මම මේකෙදි කරේ මෙහෙම දෙයක්. මම හිතුවා මෙයා ලබා ගන්න මෙයා ඉන්නේ මේ පද්ධතිය තියෙන්නේ නිව්ටන් මෙයා මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණය නිව්ටන් 12 වෙලා තියෙන අවස්ථාවේ කියලා. ඊට පස්සේ එහෙම අරගෙන ඒ අවස්ථාවේදී W ට තියෙන අගය හෙව්වා. එහෙනම් ඒ අවස්ථාවේදී W ට ලැබෙන අගය තමයි 4යි මූල 3යි නිව්ටන් කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ අගය තමයි මෙයාගේ ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය නිව්ටන් 12 ඉක්මවා නොවන පරිදි W ට ගන්න පුළුවන් උපරිම අගය වෙන්නේ. මම හිතනවා ඔබට දැන් පැහැදිලි වෙන්නේ නැති මේ ගැටලුව හදපු ආකාරය. අපි තව ගැටලුවක් අරගෙන බලමු කොහොමද ඒක විසඳන්නේ කියලා. අපි බලමු දැන් එහෙනම් මේ ගැටලුව විසඳන විදිය. ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්නම් ගැටලුව. ඔබට පේනවා මේ තියෙන්නේ තිරස් සීලිමක්, මේ තියෙන්නේ සිරස් බිත්තියක්. මේ දෙකේ සැහැල්ලු අවිතන්නේ තන්තු තුනකින් මේ රූපේ පේන පරිදි සිරස් වෙලලා තියෙනවා නිව්ටන් 600ක වස්තුවක්. එතකොට මේ තන්තුව තිරස්, මේ තන්තුව තිරසට අංශක 60ක් ආනතව තියෙන්නේ. ඒතර මේ තන්තුව සිරස්. මේ ඔක්කොම තන්තු සැහැල්ලු අවිතන්නේ. මේ තන්තු තුන මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා එකිනෙකට. අපිට කියන්නේ මේ පද්ධතිය සමතුලිතතාවයේ තියෙනවා නම් මේ T1, T2, T3 කියන ආතති බල හොයන්න කියලා. මේ පද්ධතිය සමතුලිතතාවයේ තියෙනවා නම් T1, T2, T3 කියන ආතති බල ගණනය කරන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අපි එහෙනම් මේක ගණනය කරමු. අපි බලමු කොහොමද දැන් මේ ගානේ හදන්නේ කියලා.
මෙහෙමයි. දැන් ඔබට පේනවා මම රූප සටහන කුඩා කරලා ඇඳා. දැන් අපිට මම මේ ලක්ෂ්‍ය මෙන්න මේ තුනම සම්බන්ධ කරලා තියෙන ලක්ෂ්‍ය ඕක කියලා නම් කරගන්නවා මගේ පහසුවට. දැන් මුලින්ම මේ T1 T2 T3 හොයන්න ඕනේ. මට මුලින්ම ලේසියෙන්ම හොයන්න පුළුවන් එක තමයි T3. මොකද මෙන්න මේ නිව්ටන් 600 වස්තුවේ සමතුලිතතාවය සලකලා සිරස්ව බල විභේදනය කරපුවාම මට ඒක කරගන්න පුළුවන්. මොකද මෙයාගේ බර 15ට තියෙනවා 600 නිව්ටන්. එතකොට මේක සලකපුවාම මට මුලින්ම T3 හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ඒවා හොයාගන්න පුළුවන් වෙනවා. හරි. එහෙමනම් මුලින්ම මම T3 කියන බලය හොයන්නම්. ඒක කරන්නේ නිව්ටන් 600ක වස්තුවේ සමතුලිතතාවය සලකලා සිරස් විභේදනයේ මම කලින් ගානේ කළා වගේ මේකෙදි මම මේ කොටස ලියන්නේ නැහැ. නමුත් ඔබ ගානක් හදනකොට ලියන්න නිව්ටන් 600 වස්තුවේ සමතුලිතතාවය සලකලා සිරස් විභේදනයෙන් කියලා වචනේ ලියලා මේ වැඩේ කරන්න. හරි. එහෙනම් මොන්න මම ගන්නවා සිරස් සංරචක ටික y කියලා හෙලට තියෙනවා y කියලා ගන්නවා. එතකොට y ගේ y කියලා ගන්නවා. එතකොට මුලින් උඩට තියෙනවා T3 කියලා බලයක්. අපි සලකන උඩ නිසා එයා ධන. පහළට තියෙනවා නිව්ටන් 600 කියන බලය. එයා අපි සලකන පැත්තට ප්‍රතිවිරුද්ධ හින්දා එයා ඍණ. හරි. දැන් මම දන්නවා අපි දන්නවා දැන් මේ පද්ධතිය සමතුලිතයි. පද්ධතිය සමතුලිතයි කියලා කියන්නේ y මොකද වෙන්න ඕන? බිඳුව වෙන්න ඕන. එහෙනම් අපි කියනවා පද්ධතිය සමතුලිත නිසා y සමානයි බිඳුවයි. එහෙනම් අපිට ලියුව හැකි බිඳුව සමානයි T3 ඍණ 600 නිව්ටන් කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් T3 සමාන වෙනවා කොහොමද? නිව්ටන් 600ට. ඔන්න අපි එකක් හොයාගත්තා. මොකද්ද අපි හොයාගත්තේ? T3 කියන එකේනා නිව්ටන් 600ට සමානයි කියලා හොයාගත්තා. දැන් හරි. දැන් අපි එහෙනම් ඊළඟට හොයාගන්න ඕන T1 සහ T2. දැන් අපිට T3 දන්නවා කියන්නේ පහසුවෙන්ම T1 හොයාගන්න පුළුවන්. මෙන්න මේ O කියන ලක්ෂ්‍ය සමතුලිතතාවය සලකලා සිරස්ව බල විභේදනය කරොත් අපිට T3 එනවා. ඒ වගේම T2 විතරයි එන්නේ. මොකද T1ට සිරස් සංරචකයක් නැහැ. එයා සිරසට අංශක 90ක් ආනත නිසා. ඒ කියන්නේ එයා තිරස් තලයේ ඔස්සේ ක්‍රියාත්මක වෙන හින්දා තිරස ඔස්සේ ක්‍රියාත්මක වෙන හින්දා එයාගේ සිරස් සංරචකයක් එන්නේ නැහැ. එහෙමනම් මම මොකද ඊළඟ අවස්ථාවේ කරන්නේ? ඕලක්ෂයේ සමතුලිතතාවය සලකලා සිරස්ව බල විභේදනය කරනවා. ඒතර ඔබ ලියන්න මොකක්ද? ඕලක්ෂයේ සමතුලිතතාවය සලකා සිරස් විභේදනයෙන් කියලා. මම ඒක ලියන්නේ නැහැ. මම හදන්න ගන්නවා. right. එතකොට ඉහළට තියෙනවා බල y මම ගන්නවා ඉහළට. ඉහළට තියෙන බලය වෙන්නේ මොකක්ද? T1 ගේ සිරස් සංරචකය. T1 ගේ සිරස් සංරචකය. දැන් ඔබ දන්නවා මෙයා මෙතන අංශක 60 නම් අපි මෙහෙම තිරස ඇඳගත්තොත් මෙතනත් වෙන්නේ අංශක 60යි. මෙතනත් වෙන්නේ අංශක 60යි. එහෙනම් මෙයාගේ සිරස් සංරචකය වෙන්නේ මොකද්ද? T2 sin 60. එහෙනම් මෙයාගේ සිරස් සංරචකය වෙන්නේ T2 sin 60. එහෙනම් මෙයාගේ සිරස් සංරචකය T2 sin 60. එයාගෙන් අඩු වෙන්න ඕන T3. එයාගෙන් අඩු වෙන්න ඕන T3 කියන එක. හරි. දැන් අපි දන්නවා එහෙනම් අපිට ගන්න පුළුවන් y සමානයි sin 60 කියලා කියන්නේ අපි දන්නවා මූල 3 බෙදීම 2. මූල 3 බෙදීම 2 ඍණ T3. T3 වලගේත් අපිට දැන් දාන්න පුළුවන්. අපි T3 හොයන් තියෙන්නේ නිව්ටන් කීයද? 600යි. T3 කියලා කියන්නේ නිව්ටන් 600යි. හරි. එහෙමනම් දැන් අපිට කියන්න පුළුවන් මේ පද්ධතිය සමතුලිත නිසා මේ y කියන සංරචකය එහෙම නැත්නම් මේ බලවල සිරස් සංරචකය බිඳුව වෙනවා. එහෙනම් අපිට ලියුව හැකි පද්ධතිය සමතුලිත නිසා y සමානයි බිඳුවයි කියලා. එහෙනම් අපිට දැන් ඔන්න ගත්ත හැකි y සමානයි බිඳුව කියලා අරගෙන මූල 3යි T2 බෙදීම 2 ඍණ 600යි නිව්ටන් කියලා. හරි. මම මේ පහළ ටික මකන්න. මේ ටික මකලා දාන්න. මේ ටික මකලා දාන්න. මකලා මෙතන ඉඳන් හදන්න ගන්න. එතකොට දැන් මට පුළුවන් මේ 600 අනිත් පැත්තට අරගෙන යන්න. එතකොට මට එනවා 600යි නිව්ටන් සමානයි මූල 3යි T2 බෙදීම 2 කියලා.
හරි. දැන් මූල තුන මම හොයන්න යන නිසා T2 මම හොයන්න යන නිසා මූල 3 2 එහා පැත්තට අරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තේදී දෙක උඩට එනවා මූල 3 යටට යනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා T2. අර මම කලින් අවස්ථාවේ කරා වගේ දෙයක් මම මෙතනත් කරනවා. මට මේක ලියා ගන්න පුළුවන් 600 කියන එක 200 වැඩි කිරීම 3 කියලා. 3 ලියන්න පුළුවන් මූල 3 වැඩි කිරීම මූල 3 කියලා. මම එහෙම ලියනවා. ඔන්න 200 වැඩි කිරීම මූල 3 වැඩි කිරීම මූල 3 මූල 3න් වැඩි කරපුවාම 3යි 3 200න් වැඩි වුණාම 600යි. මේ 600 කියන එක තමයි මම මෙතන මේ කඩලා ලියුවේ. ඊට පස්සේ මෙතන ඊට අමතරව දෙක තියෙනවා. යට තියෙනවා මූල 3. හරි. එතකොට දැන් මේ මූල 3ට මූල 3 කපලා යනවා. කපලා ගියාට පස්සේ මේ දෙකෙන් 200 වැඩි වෙනවා 400යි කියලා. අපිට උත්තරේ ලැබෙනවා 400යි මූල 3යි නිව්ටන් කියලා. මොකද්ද? T2 කියන එක කෙනා. හරි. දැන් ඔබට මේ T2 වලගේ ගණනය කරගත්තු විදිය ගැන පැහැදිලි ඇති. ඔබට තේරෙන්නේ නැති කොහොමද මම මේ වැඩේ කරේ කියලා. හරි. දැන් එහෙනම් අපි ඊළඟට බලමු. දැන් අපි T3 හෙව්වා, T2 හෙව්වා. තව අපිට එක පදයයි හොයාගන්න තියෙන්නේ T1. ඔබට මේක දිහා බැලුවම තේරෙනවා ඕලක්ෂයේ සමතුලිතතාවය සලකලා තිරස් විභේදනයෙන් බල තිරස් විභේදනය කරපුවාම ඔබට ගන්න පුළුවන් T1 ගේ අගය. හරි. එහෙනම් අපි ඒක ඒ අගය ගමු. මම බෝඩ් එකේ මේ ටික මකන්නම්. හරි බෝඩ් එකේ මේ ටික මකන්නම්. මැකුවට පස්සේ දැන් අපිට පුළුවන් මෙතනින් හදන්න. ඔබ ලියන්න ඕන ඕලක්ෂයේ සමතුලිතතාවය සලකා තිරස් විභේදනයෙන් කියලා. කියලා ලියන්න. ලියලා ඊට පස්සේ ඔබට පුළුවන් මේ විදිහට තිරස් බල ටික ගන්න. මේ දිශාවට මම ගන්න. එතකොට මේ දිශාවට එන්නේ මේ T2 කියන කෙනාගේ තිරස් සංදර්ශනය. මොකද්ද? T2 cos 60 කියන බලය. ඊළඟට අනිත් පැත්තට එනවා T1 කියන බලය. පද්ධතිය සමතුලිත නිසා x සමාන වෙනවා කීයටද? බිඳුවට. හරි. එහෙනම් ඔන්න අපිට ගන්න පුළුවන් බිඳුව සමානයි T2 cos 60 කියන්නේ දෙකෙන් එක. මම මෙතන දෙකෙන් එක දාගන්නවා ඍණ T1 කියලා. හරි. මම මේක ඉතුරු කොටස ගන්නම් මෙතනට. ගන්නකොට මේ T1 අනිත් පැත්තට මට ගත්ත හැකි ඒක ඍණ නිසා මම T1 අනිත් පැත්තට ගත්තා. මේ පැත්තේ තියෙනවා T2 බෙදීම 2 කියලා. දැන් ඇත්තටම අපිට T1 එක හොයන්න ඕන. අපි T2 වලගේ දන්නවා 400යි මූල 3 කියලා. එහෙනම් අපි ඒක දාමු මෙතනට. ඒතකොට 400යි මූල 3යි නිව්ටන්. මේක දෙකෙන් බෙදපුවාම අපිට එනවා 200යි T1 කියලා කියන්නේ 200යි මූල 3යි නිව්ටන් කියලා. ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ගැටලුව විසඳපු ආකාරය කොහොමද කියලා ඔබට පැහැදිලි වෙන්නේ නැති. එහෙනම් අපි තව එක ගැටලුවක් සමතුලිතතාවයට දාලා තව එක ගැටලුවක් විසඳමු. ඊළඟ ගාන බලමු. ඔබට පේනවා මෙතන තියෙනවා AB කියලා දණ්ඩක් ආධාරක දෙකක් මත තියලා ඇත්තට මේ තියෙන්නේ මේ ඒ දණ්ඩක් මේ ඒ දණ්ඩ හදලා තියෙන්නේ මේ ආධාරක දෙක මත ඒකාකාර දණ්ඩක් දාලා. ඒ දණ්ඩේ ස්කන්ධය දණ්ඩේ බර වෙනවා නිව්ටන් 200ක්. ස්කන්ධය නෙමෙයි බර වෙනවා නිව්ටන් 200ක්. එතකොට මේ ඒ දණ්ඩ දිගේ මීටරයක් දුරට ඒ කෙලවරේ ඉඳන් මීටරයක් දුරට ගියපු ළමෙක් මෙතන නැවතිලා ඉන්නවා. එයාගේ බර නිව්ටන් 400යි. දැන් මේ ගානේ අපෙන් අහන්නේ මෙන්න මේ විදිහට මේ පද්ධතිය සමතුලිතතාවයේ තියෙනකොට මෙන්න මේ ආධාරකයේ මගින් සහ මේ ආධාරකයේ මගින් මේ ඒ දණ්ඩ මත නැත්නම් මේ දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියා බල දෙක ගණනය කරලා දෙන්න කියලා තමයි අපිට දැන් ගානේ කියන්නේ.
දැන් ඔබට පැහැදිලිනේ මොකක්ද කියලා මම නැවත කියන්නම්. මේ තියෙන්නේ දණ්ඩක්. මේ දණ්ඩ නිර්මාණය කරගෙන තියෙන්නේ AB කියලා ඒකාකාර දණ්ඩක් මේ විදිහේ ආධාරක දෙකක් මත රඳවලා. මේ ඒකාකාර දණ්ඩේ බර වෙනවා නිව්ටන් 200ක්. ඊළඟට මේ නිව්ටන් 200 ඒකාකාර දණ්ඩ මත, ඒ කියන්නේ මේ දණ්ඩ මත ඉන්නවා නිව්ටන් 400ක් බරලා මේ ඒ කෙළවරේ ඉඳලා මීටර එකක් දුරින්. මේ දණ්ඩේ දිග මීටර 4යි. එතකොට අපෙන් අහන්නේ ගානේ මේ A සහ B කියලා තියෙන ආධාරක දෙක මගින් දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියා බල දෙකේ විශාලත්වය. මේ තමයි. ඔබට පේනවා මම මේ රූප සටහන වෙනම නැවත ඇඳගත්තා. මේ තියෙන ඒකාකාර දණ්ඩ, මේ දණ්ඩේ මේ A කෙළවර, මේ B කෙළවර, A කෙළවරයි B කෙළවරයි අතර දුර මීටර 4යි. මේ දණ්ඩේ බර වෙන්නේ නිව්ටන් 200යි. දණ්ඩ මත ඒ දණ්ඩ මත ළමයෙක් ඉන්නවා. ඒ ළමයාගේ බර නිව්ටන් 400යි. ඒ ළමයා ඒ කෙළවරේ ඉඳන් මීටර එකක් දුරින් තමයි ඉන්නේ. ඒතකොට මේ කෙළවර මත ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියා බලය R කියලා ගත්තා. මේ කෙළවර මත ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියා බලය මම S කියලා ගත්තා. හරි. දැන් එහෙනම් අපි මේ R සහ S කියන ප්‍රතික්‍රියා බල හොයමු. මුලින්ම මම කරනවා මේ පද්ධතිය සමතුලිතතාවයේ සලකලා සිරස්ව බල විභේදනය කරනවා. නිසා මම මේක මෙතන ලියනවා. පද්ධතියේ සමතුලිතතාව සලකා සිරස් විභේදනයේ මම ගන්නවා y කියන සිරස් සංදර්ශකය. හරි. ඔන්න එහෙනම් y කියන සිරස් සංදර්ශකය ගන්න යන්නේ. බලන්න මේ පද්ධතිය මත සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙන බල මොනවද කියලා R සහ S. අනිත් බල දෙක තියෙන්නේ සිරස්ව පහළට. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපි සලකන්නේ ඉහළට නිසා R ධන S ඍණ නිව්ටන් 200 කියලා කියන්නේ දණ්ඩේ ස්කන්ධය. ඊළඟට ළමයාගේ ස්කන්ධය තියෙනවා පහළට නිව්ටන් 200 කියලා කියන්නේ දණ්ඩේ බර, ස්කන්ධය නෙමෙයි දණ්ඩේ බර. 400 කියලා කියන්නේ ළමයාගේ බර. හරි. එහෙනම් ඔන්න ළමයාගේ බර ළමයාගේ බර සහ දණ්ඩේ බර අපි අරගත්තා. දැන් මේ දෙක අපි එකතු කරමු. මේ දෙක එකතු කරපුවම අපිට මෙහෙම එනවා. R ධන S සමානයි ඍණ 200 ඍණ 400යි නිසා අපිට එනවා ඍණ 600යි නිව්ටන් කියලා. y සංදර්ශකයගේ අපිට ඔහොම ලැබෙනවා. දැන් මේ පද්ධතිය අපි දන්නවා සමතුලිතයි. පද්ධතිය සමතුලිත නම් y මොකද වෙන්න ඕන? බිඳුව වෙන්න ඕන. අපි එකක් ලියමු. පද්ධතිය සමතුලිත නිසා y සමානයි බිඳුවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් බිඳුව සමානයි r ධන s ඍණ 600යි නිව්ටන් කියලා මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ 600 එහා පැත්තට ගෙනියන්න. මොකද මේ පැත්තේ තියෙන බිඳුව නිසා. එහෙනම් ගෙනිච්චොත් අපිට මේ වගේ සමීකරණයක් හදා ගන්න පුළුවන්. 600 සමානයි r ධන s කියලා මම මෙයාව අංක 1 සමීකරණය කියලා නම් කරලා තියා ගන්නවා. හරි. දැන් ඔබට පැහැදිලිනේ මොකද්ද මම කරේ කියලා. හරි. ඊළඟට මම ඊළඟ කොටස හදනකොට මේ ගානේ මේ ටික මකලා දානවා. මොකද මට ඉඩ අවශ්‍යයි. දැන් මම ඊළඟට කරන්නේ දැන් ඔබට දැක්කා මම මොකද්ද මුලින්ම කරේ කියලා. මුලින්ම කරේ පද්ධතිය සමතුලිතතාවය සලකලා බල විභේදනය කරා. සිරස් විභේදනය කරා. දැන් අපිට ඊළඟට බල විභේදනය කරන්න ආයෙ ක්‍රමයක් නැහැ. තව සමීකරණයක් හදා ගන්න ඕන අපි නොදන්න පද දෙකක් තියෙන හින්දා. හැබැයි ඒකට අපි බල විභේදනය කරන්න ක්‍රමයක් අපිට මෙතන නැහැ. හැබැයි අපි දන්නවා යම් පද්ධතියක් සමතුලිතතාවයේ තියෙනවා නම් ඒ පද්ධතිය ඕනම ලක්ෂයක් වටා බලපූර්ණ ගත්තොත් බලපූර්ණ මොකද වෙන්න ඕන? බිඳුව වෙන්න ඕනේ. එහෙනම් අපි මේ පද්ධතිය යම් ලක්ෂයක් තෝරගෙන යා වටා බලපූර්ණ ගමු. අපිට එතනින් තවත් සමීකරණයක් හදා ගන්න පුළුවන්. එතකොට මේ දෙක ඇසුරෙන් අපිට පුළුවන් R සහ S හොයාගන්න. හරි. එහෙමනම් පද්ධතියේ සමතුලිතතාවයේ සලකලා මම බලපූර්ණ ගන්න යන්නේ. මෙතනදී අපිට A ලක්ෂය වටා බලපූර්ණ ගන්නත් පුළුවන්. B ලක්ෂය වටා බලපූර්ණ ගන්නත් පුළුවන්.
එතකොට බලපූර්ණ ගන්න ලක්ෂ්‍ය මොකක්ද කියලා අපි තීරණය කරද්දී අපිට වැදගත් වෙනවා වැඩි ඔබ දන්නවා යම් ලක්ෂයක් වටා බලපූර්ණ ගන්නකොට ඒ ලක්ෂ්‍ය හරහා ගමන් කරන බල මගින් ඇති කරන ප්‍රතිඵලය කියන්නේ බලවල බලපෑම නැතුව යනවා. ඒ නිසා අපිට වැඩි බල ප්‍රමාණයක් ඉවත් වෙන විදිහට මේ බලපූර්ණ ගන්න ලක්ෂ්‍ය තෝරගන්න පුළුවන් නම් අපිට මේ ගැටලුව විසඳන්න පහසුයි. ඒ කියන්නේ දැන් අපි නොදන්න දෙකක් තියෙනවා R සහ S කියලා. මම මේ ලක්ෂ්‍ය වටා බලපූර්ණ ගත්තොත් R කියන බලය නැතුව යනවා. R කියන බලය නැතුව යනවා. මේ ලක්ෂ්‍ය වටා බලපූර්ණ ගත්තොත් S කියන බලය නැතුව යනවා. ඔබට ඕන නම් මේ මැද ලක්ෂයක් වටා වුණත් ගන්න පුළුවන්. එතකොට මේ පද දෙකම ආපුවම අපිට මේ ගැටලුව විසඳන්න කරදරයි. එහෙම කළා විසඳන්නත් පුළුවන්. නමුත් එහෙම කරපුවම අපිට ගැටලුව විසඳන්න එක සංකීර්ණ වෙනවා. ඒ නිසා ලේසියෙන් විසඳ ගන්න පුළුවන් වෙන මම ඒ ලක්ෂ්‍ය වටා බලපූර්ණ ගන්නවා. එතකොට R කියන බලය නැතුව ගිහිල්ලා S විතරක් තියෙන සමීකරණයක් එනවා. එතනින් මට S හොයාගන්න පුළුවන්. ඒ S වලට එන අගය මෙතනට ගෙනලා දැන් මම R වල අගයත් මට හොයාගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි. එහෙමනම් දැන් මම මේ ටික මකනවා. මකලා මෙතන ඉඳලා හදන්න ගන්නවා. ඊටු ටික බලපූර්ණ ගන්න විදිය. හරි. මම දැන් පද්ධතිය සමතුලිතතාවය සලකා ඒ වටා බලපූර්ණ ගන්නවා. මම ලියනවා පද්ධතියේ සමතුලිතතාව සලකා ඒ වටා ගුණ ගැනීම. ඒ වටා ගුණ ගන්නවා. දැන් මම ඒක ලියනවා මේ විදිහට ඒ වටා ගුණ GA කියලා ලියනවා. ඒතර අපි ගුණ ගන්නේ මොන පැත්තටද කියන එක මම මෙහෙම ඉතලින් දාලා තියෙනවා. මේ දිශාවට කියන ගුණ මේ දිශාවට තමයි මම ගුණ ගණනය කරන්නේ. හරි. එහෙනම් අපි දැන් ගුණ ගණනය කරන්නේ. ඉස්සෙල්ලා මම යනවා S කියන බලය ගාවට. මේ S කියන බලය මගින් ගුණ ඇති කරන්නේ මේ අපි ඉතලේ දාලා තියෙන පැත්තට. ඒ නිසා ගැටලුවක් නැහැ. ඊළඟට බලන්න ඕනේ මේ S ට A වල ඉඳලා තියෙන දුර 4යි. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් 4යි S. හරි. ඊළඟට අපි එමු මේ නිව්ටන් 200 කියන බලය ගාවට. එයා පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයා මගින් ඇති කරන ගුණය අපි සලකන දිශාවට නෙමෙයි තියෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි එයා මගින් ඇති කරන ගුණය තියෙන්නේ. පහළට. ඒ නිසා එයා මගින් ඇති කරන ගුණය ඍණ ගුණයක් විදිහට අපිට ගත්තා. ඒක ඍණ කියලා මම මෙතන දානවා. දාලා මේ 200යි නිව්ටන් කියලා කියන්නේ මේ දණ්ඩේ බර. ඔබ දන්නවා දණ්ඩක බර ක්‍රියාත්මක වෙන්නේ එයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන්. මේක ඒකාකාර දණ්ඩක් කියලා කිව්වා. ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ දණ්ඩේ හරි මැද. එහෙනම් මේ දණ්ඩේ දිග මීටර 4 නම් මේ කෙළවරේ ඉඳන් මේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර මොකක්ද වෙන්න ඕන? එකකින් භාගයක් වෙන්න ඕන. ඒ කියන්නේ 2 වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ බලය නිව්ටන් 200යි දුර මීටර 2යි. ඊළඟට ඒකට මේ කෙළවරේ ඉඳලා තියෙන දුර වෙන්නේ මීටර 1යි. මේ කෙළවරේ ඉඳලා තියෙන දුර වෙන්නේ මීටර 1යි. එයා මගින් නැති කරන බලපූර්ණයත් අපි සලකන පැත්තට නෙමෙයි අනිත් පැත්තට තියෙන එකින්ද එකත් අපි ඍණ කියලා ගන්නවා. ඍණ කියලා අරගෙන අපි මොකද කරන්නේ? 400 වැඩි කරනවා 1. දැන් අපි බලමු මේක සුළු කරගෙන අපිට එනවා 4s 202කින් වැඩි වුණාම අපිට එනවා මෙතන 400යි 400කින් වැඩි වුණාම මෙතනත් එනවා ඍණ 400යි කියලා. එතකොට අපිට එනවා මේ විදිහට මේකේ අගය ඒ වටා බල ගුණය මේ දිශාවට තියෙන බල ගුණය 4s ඍණ 800 කියලා. හරි. දැන් අපි දන්නවා පද්ධතිය සමතුලිතයි. පද්ධතිය සමතුලිත නම් මේ GA එහෙම නැත්නම් මේ A වටා බල ගුණය මේ VGI එකේ මොකද වෙන්න ඕන? බිඳුවට සමාන වෙන්න ඕන. හරි. දැන් අපි ලියමු මේක. පද්ධතිය සමතුලිත නිසා මේක සමානයි
බිඳුවට. ඒක සමාන වෙනවා බිඳුවට. හරි. එහෙමනම් දැන් මෙතන බිඳුවට සමාන කරපුවාම සමාන කරලා අපි මේ සමීකරණය නැවත ලියමු. මම මේ ටික මකලා නැවත ඉතුරු කොටස හදන්න. නැත්නම් මෙතන ඊටම ඇති. ඒ නිසා මේ ටික මකලා ඉතුරු කොටස හදන්න. හරි. එහෙමනම් GA කියන එක්කෙනා බිඳුවට සමාන නම් මෙයා බිඳුව වෙනවා. ඊළඟට 4යි S ඍණ 800 කියලා අපිට එනවා. මේ 800 යහ පැත්තට දැම්මම 800 සමානයි 4යි S. දෙපැත්තම 4ෙන් බෙදමු. බෙදපුවාම අපිට එනවා 4ට 4 කැපිලා යනවා. මේ පැත්තෙන් 200යි නිව්ටන් සමාන වෙනවා S. එහෙනම් S කියලා කියන්නේ නිව්ටන් 200යි කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 200යි. දැන් අපි යා නිව්ටන් 200යි කියලා දන්න නිසා දැන් අපිට සුළු දෙයයි කරන්න තියෙන්නේ. මේ 200 අගය මෙන්න මේ සමීකරණයට ආදේශ කරපුවාම එක සමීකරණයට ආදේශ කරපුවාම අපිට R හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? S සමානයි 200 එකට ආදේශ කරනවා. ආදේශයෙන්. එතකොට මොකද වෙන්නේ? අපි බලමු 600 සමානයි R ධන S තියෙන්නේ. අපි R ධනේ නෑ R එහෙම දානවා. S වෙනුවට දානවා එහෙනම් 200. මේ 200 හා පැත්තට අරන් ගියපුවම අපිට එනවා 600 ඍණ 200 සමානයි R කියලා. එහෙනම් අපිට එනවා R කියන්නේ මම මෙතන ගන්නම් මේ ඉතුරු ටික. එහෙනම් අපිට එනවා R කියලා කියන්නේ 600 200ක් අඩුනාම කීයයිද? 400යි නිව්ටන් කියලා අපිට උත්තරේ ලැබෙනවා. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ගැටලුව කොහොමද විසඳුවේ කියලා අවබෝධයක් ලැබෙන්නේ නැති. ඔබට වරක් මේක තේරුනේ නැත්නම් බලාගෙන ඇති තේරුනේ නැත්නම් ඔබ නැවත වීඩියෝ එක නැවත ප්ලේ කරලා බලන්න. එතකොට ඔබට හොඳින් මේ තේරුම් ගන්න පුළුවන් වෙයි. මම හිතනවා ඔයගොල්ලන්ට දැන් දෘඩ වස්තුවක සමතුලිතතාවයේ පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි බලයේ පාඩම මේ කොටසෙන් ඉවර වෙනවා අපේ බලයේ පාඩම. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔබට බලයේ පාඩමට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙන ගැටලු කිහිපයක් අරගෙන ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඊට පස්සේ අලුත් පාඩමකට යනවා. මම හිතනවා ඊළඟ පාඩම විදිහට කාර්යශක්තිය ක්ෂමතාවේ පාඩම කරොත් හොඳයි කියලා. ඔබේ අදහස් ඔබ පල්ලෙහා කමෙන්ට් කරන්න මොන පාඩම කරොත් හොඳයි කියන එක සම්බන්ධව. මොකද මම එහෙම හිතන්නේ ඔබ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා තියෙනවා ඔබ දැකලා ඇති. ප්‍රශ්න පත්‍රයේ බලය කියලා බලයේ පාඩමෙන් විතරක් අපිට ගැටලුවක් ලැබෙන්නේ නැහැ. ඒ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ කාර්යශක්තිය ක්ෂමතාවයේ බලය සහ මේ සියල්ලම එකට සම්බන්ධ වෙච්ච ගැටලු තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ නිසා බලයෙන් විතරක් නෙමෙයි තවත් විෂය කොටස් එකට එකතු කරලා තමයි ගැටලුව හදලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒකත් එක්ක කාර්යශක්තිය ක්ෂමතාවයේ කොටස් තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒකත් කරන එක මේකත් එක්කම එක කරන එක අපිට ගොඩක් වැදගත් වෙයි කියලා. කොහොම වුණත් මම ඊළඟ වීඩියෝ එකෙන් පහුගිය ප්‍රශ්න පත්‍රවල ආපු බලය සම්බන්ධ ගැටලු ටිකක් ඔබ එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි ඊළඟ පාඩම පටන් ගමු. එහෙනම් මාත් එක්ක මෙච්චර වෙලා එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම අමතක කරන්න එපා අපේ channel එක ඔබ subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. එතකොට ඔබට පුළුවන් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන දැනගන්න.